ආයිබෝවන් අද අපි සාකච්ඡා කරන්නේ අපොස උසස් පෙළ ගිණුම් කරන විෂයේ 12 ශ්‍රේණිය 3 වෙනි වාරයේදී ඔබ හැදෑරිය යුතු නිපුණතා අංක 10 හවුල් ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළ නිපුණතා මට්ටම් 10ක හවුල් ව්‍යාපාරික ගිණුම් කරන්නට අදාළ නෛතික පරිසරය පිළිබඳ සාකච්ඡා කිරීමයි. එතකොට මේ නිපුණතා මට්ටම් 11ේදී මූලිකව අපි අවධානය යොමු කරන්නේ හවුල් ව්‍යාපාරයකට ඔබගේ විභාග ප්‍රශ්න පත්‍රයේ දෙන ප්‍රශ්න සඳහා හවුල් ව්‍යාපාරයක නීතිමය පසුබිමට අදාළ කාරණා කිහිපයක් සාකච්ඡා කිරීමයි. එතකොට මේ අනුව අද වැඩසටහනේ ආරමුණ හවුල් ව්‍යාපාරයේ ගිණුම් කරන්නට අදාළ නෛතික පසුබිම පිළිබඳ ඔබව යම් දැනුවත් කිරීමක් සැපීමයි. ඒ අනුව මේ ඒකකයේ අවසානයේ මේ වැඩසටහන අවසානයේ ඔබට හවුල් ව්‍යාපාරයක් යන්න පැහැදිලි කිරීම, හවුල් ගිවිසුම යන්න පැහැදිලි කර ගිණුම් කරන්නට අදාළ කොන්දේසි ඉදිරිපත් කිරීම, ඒ වගේම හවුල් ව්‍යාපාර හා සම්බන්ධ 1890 හවුල් ආඥා පනතේ 24 වන වගන්තිය ඔබට ඉතා වැදගත් විභාග අවශ්‍යතාවයන් සඳහා, ඒ වගේම 42 වන වගන්තිය පිළිබඳ සාකච්ඡා කිරීම, ඒ වගේම හවුල් ගිවිසුමේ අන්තර්ගත නොවූ කරුණු සම්බන්ධයෙන් හවුල් ආඥා පනත අදාළ වන ආකාරය පැහැදිලි කිරීම, 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතේ 18 වන වගන්තියේ වැදගත්කම සාකච්ඡා කිරීම, අවසාන වශයෙන් 2007 අංක 7 දරන සමාගම් පනත හවුල් ව්‍යාපාරයකට වැදගත් වීමට හේතුව සාකච්ඡා කිරීමයි. එතකොට මේ කාරණා සම්බන්ධයෙන් මේ වැඩසටහන අවසානයේ ඔබට මනා අවබෝධයක් පැවතිය යුතුයි. මුලින් බලමු මේ හවුල් ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? 1890 හවුල් ආඥා පනත අනුව හවුල් ව්‍යාපාරයක් මේ ආකාරයෙන් අර්ථ දක්වා තියෙනවා. ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවය. බලන්න නැවතත් මේ හවුල් ආඥා පනත අනුව හවුල් ව්‍යාපාරයක් යනු ලාභ ලැබීමේ පරමාර්ථයෙන් ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර සම්බන්ධතාවය. එතකොට මේ අර්ථ දැක්වීම තුළ ඔබට දැක ගන්න පුළුවන් ප්‍රධාන කරුණු හතරක්. අපිට කියන්න පුළුවන් මේවා හවුල් ව්‍යාපාරයක තිබිය යුතු මූලික අංග. පුද්ගලයන්, ව්‍යාපාරය, ලාභ ලැබීමේ පරමාර්ථය, ඒ වගේම පොදු එකඟතාවය. අපි සරල උදාහරණයක් ගත්තොත් හිතන්න පුද්ගලයන් දෙදෙනෙකු එකතු වෙලා එළවලු වගා කර වෙළඳාම් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒතොර ඒ පුද්ගලයන් දෙදෙනාගේ ඒ ව්‍යාපාරයක් තියෙනවා, පුද්ගලයන් සිටිනවා, ඒ වගේම ඔවුන්ට අරමුණක් තියෙනවා, ලාභ ලැබීමේ අරමුණ. ඒ වගේම මේ ව්‍යාපාරය කරගෙන යාමේදී ඔවුන් අතර පොදු එකඟතාවයක් තියෙනවා. ඒතොර මේ සරල මේ කුඩා ව්‍යාපාරය අපිට හඳුන්වන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක්. මේ ආකාරයෙන් උදාහරණ රාශියක් ඔබට ප්‍රායෝගික ජීවිතයේදී දැක් ගන්න පුළුවන්. ඒතොර මේ ආකාරයෙන් ඕනම ව්‍යාපාරයක් හවුල් ව්‍යාපාරයක් ලෙස හඳුනා ගන්න බලන්න පුළුවන් මෙන්න මේ කාරණා හතර නැත්නම් මේ අංග හතර තියනවාද කියලා. ඒතොර යම් ව්‍යාපාරයක මෙන්න මේ අංග හතර සමන්විත වෙනවා නම් ඔබට සලකන්න පුළුවන් මේ ව්‍යාපාරය හවුල් ව්‍යාපාරයක් ලෙස. ඒතොර මේ පොදු එකඟතාවය මේ ඉතා වැදගත් කරුණක් ඔබේ විභාග අවශ්‍යතා සඳහා. මේ පොදු එකඟතාවය ලබා ගැනීම සඳහා සාමාන්‍යයෙන් හවුල් ව්‍යාපාරය නැත්නම් හවුල් කරුවන්, ව්‍යාපාරයේ අයිතිකරුවන් ගිවිසුමකට එළඹෙනවා. අපි මේ ගිවිසුම සලකනවා හවුල් ගිවිසුමක් විදිහට. ඒ අනුව හවුල් ගිවිසුමක් යනු හවුල් ව්‍යාපාරයේ පරමාර්ථ, පරිපාලනය, හවුල් කරංගුවේ අයිතිවාසිකම්, බලතල, වගකීම් පිළිබඳ ඔවුන් අතර ඇති කරගන්නා පොදු එකඟතාවයක් අපි සලකනවා හවුල් ගිවිසුම. එතකොට මේ හවුල් ගිවිසුම න්‍යායාත්මකව අපිට දැක ගන්න පුළුවන් ලිඛිතව, ඒ වගේම වාචිකව, ඒ ව්‍යාපාරයේ අයිතිකරුවන් අතර වාචික එකඟකත්වයෙන්, ඒ වගේම
ඒ අයිතිකරුවන් අතර හැසිරීමෙන්. හැබැයි ප්‍රායෝගිකව ලිඛිත ගිවිසුමක් ඉතා වැදගත්. ප්‍රායෝගිකව ඔබ හවුල් ව්‍යාපාරයක් කරගෙන යාමේදී හවුල් ව්‍යාපාරයේ සාර්ථකව අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉතා අවශ්‍යයි මේ හවුල් ගිවිසුම ලිඛිතව. හැබැයි න්‍යායාත්මකව අපිට කියන්න පුළුවන් වාචිකවත් හවුල් ගිවිසුමකට එළඹෙන්න පුළුවන්. ඒ වගේම පාර්ශ්වයන්ගේ හැසිරීමෙන් ඒ හවුල් ගිවිසුමකට එළඹෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ හවුල්කරුවන් අතර එකගත්වයක් ඇති කර ගැනීම සඳහා ව්‍යාපාරයේ එළඹෙන හවුල් ගිවිසුම තුළ ඇතුළත් වෙන ප්‍රධාන කරුණු. මම මෙහිදී දක්වන්නේ අපේ ගිණුම්කරණයට අදාළ කරුණු කීපයක් පමණයි. ඔබ හිතන්න එපා මේ කරුණු පමණයි ප්‍රායෝගිකව හවුල් ගිවිසුම තුළ ඇතුළත් වෙන්න කියලා. ඒතර මූලිකව හවුල් ගිවිසුම තුළ ඇතුළත් වෙනවා හවුල් ව්‍යාපාරයේ පරමාර්ථ, හවුල්කරුවන් ප්‍රාග්ධනයට දායක වන ආකාරය. ඒතර හවුල්කරුවන් මේ ප්‍රාග්ධනයට දායක වන ආකාරය විවිධ වෙන්න පුළුවන්. මූල්‍ය ශක්තිය වැඩි හවුල්කරුවන් වැඩි ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යොදවන්න පුළුවන්. මේ නිසා හවුල් ගිවිසුම් තුළ සඳහන් වෙනවා එක් හවුල්කරුවන් ඒ ව්‍යාපාරයේ පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා ප්‍රාග්ධනයට දායක වන ආකාරය. ඒ වගේම දැන් මේ එක් හවුල්කරුවන් විවිධ ප්‍රමාණවලින් ව්‍යාපාරයට ප්‍රාග්ධනය ගෙනීම නිසා ව්‍යාපාරය ප්‍රාග්ධන පොලි හවුල්කරුවන්ට ගෙවීම සිදු වෙනවා. ඒතර ව්‍යාපාරයේ ලාභය සමානව හවුල්කරුවන්ට බෙදලා ගියොත් මෙවැනි අවස්ථාවක වැඩි ප්‍රාග්ධනයක් ගෙනාපු හවුල්කරුවන්ට අවාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. මේ නිසා ලාභයේ බෙදා හැරීමට පෙර අවසන් ලාභයේ බෙදා හැරීමේදී හවුල්කරුවන්ට ප්‍රාග්ධන පොලිය හිමි වෙනවා. ඒ වගේම හවුල් ගිවිසුම තුළ ඇතුළත් වෙනවා කොහොමද හවුල්කරුවන් කළමනාකරණ කටයුතු සඳහා සම්බන්ධ වෙන්නේ. ව්‍යාපාරයේ පරිපාලන කටයුතු සඳහා සම්බන්ධ වන ආකාරය. විවිධ හවුල්කරුවන්ගේ මේ කළමනාකරණ හැකියාවන් එකිනෙකට වෙනස්. ඒතර ව්‍යාපාරය බලන්නේ සිය පරමාර්ථ ඉෂ්ට කර ගැනීම සඳහා වැඩි දක්ෂතාවයක් කළමනාකරණ හැකියාව වැඩි හවුල්කරුවන්ගෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීම සිදු වෙනවා. ඒතර මේ අනුව ගිවිසුමේ සඳහන් වෙනවා එක් හවුල්කරුවන් කළමනාකරණයට දායකත්වයේ සපයන ආකාරය. ඒතර මේ හවුල්කරුවන් විවිධ ආකාරයෙන් කළමනාකරණයට දායකත්වයේ සපයන නිසා උදාහරණයක් වශයෙන් සමහර හවුල්කරුවන් වැඩි කාලයක් කළමනාකරණයට කැප කරන්න පුළුවන්. සමහර හවුල්කරුවන් වෙනත් ව්‍යාපාර ශේෂ්ත්‍රවල නිරත වෙන නිසා මේ ව්‍යාපාරයේ කළමනාකරණයට කැප කරන්න පුළුවන් කාලය අඩු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. මේ නිසා හවුල් ව්‍යාපාරය මේ හවුල්කරුවන්ගේ කළමනාකරණයට වන දායකත්වයේ අනුව වේතන ගෙවීමක් සිදු වෙනවා. ඒතර හවුල් ගිවිසුමේ සඳහන් වෙනවා එක් හවුල්කරුවාට වේතන හිමි වන ආකාරය. ඒ වගේම හවුල් ගිවිසුමේ සඳහන් වෙනවා එක් හවුල්කරුවන් අතර ලාභ බෙදා ගන්න ආකාරය. ඔබට පේනවා විවිධ හවුල්කරුවන් සමහර හවුල්කරුවන් වැඩි ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යොදන්න පුළුවන් කළමනාකරණයේ දායකත්වය අඩු වෙන්න පුළුවන්. සමහර හවුල්කරුවන් අඩු ප්‍රාග්ධනයක් ව්‍යාපාරයට යොදන්න පුළුවන් කළමනාකරණ දායකත්වය වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර හවුල්කරුවන් ව්‍යාපාර කටයුතු වලදී වැඩි අවදානමක් ගන්න පුළුවන්. ඒතර මේ කරුණු සලකලා බලා ව්‍යාපාරයේ තීරණය කරන්න අවශ්‍ය එක් හවුල්කරුවන් ලාභය බෙදා ගන්න ආකාරය. අපි කියනවා ඒකට හවුල්කරුවන් අතර ලාභ බෙදා ගැනීමේ අනුපාතය. ඒතර මේ අනුපාතය සඳහන් වෙනවා හවුල් ගිවිසුම තුළ. ඒ වගේම සමහර අවස්ථාවලදී හවුල් ව්‍යාපාරයේ කීර්තිනාමය ඇස්තමේන්තු කරලා මේ කීර්තිනාමය වාර්තා කිරීමට අවශ්‍යයි. සරල උදාහරණයක් ගත්තොත් නව හවුල්කරුවෙකු ව්‍යාපාරයට බැඳීමේදී අපි මේ පිළිබඳ ඉදිරි සාකච්ඡාවලදී අවධාරණය යොමු කරනවා. නව හවුල්කරුවෙක් ව්‍යාපාරයට බැඳීමේදී ව්‍යාපාරයේ කීර්තිනාමය ඇස්තමේන්තු කරලා ඒ ගිණුම් පොත්පත්වල වාර්තා කරන්න අවශ්‍යයි. ඒතර හවුල් ගිවිසුමේ සඳහන් වෙනවා මේ කීර්තිනාමය ඇස්තමේන්තු කරන ආකාරය. ඒ වගේම කීර්තිනාමයේ ගිණුම් පොත්පත්වල වාර්තා කරන ආකාරය. ඒතර මේ පිළිබඳ කාරණා හවුල් ගිවිසුම තුල ඇතුළත් වෙනවා. ඒ වගේම හවුල්කරුවන් ප්‍රාග්ධනයට අමතරව සපයා තියන්න පුළුවන් ණය පහසුකම් ව්‍යාපාරයේ කටයුතු සඳහා. ඒතර සාමාන්‍යයෙන් හවුල්කරුවන් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය ගේනවා. සමහර අවස්ථාවලදී
ව්‍යාපාරයේ විවිධ මූල්‍ය අවශ්‍යතා ඇති වෙනවා. උදාහරණයක් ව්‍යාපාරයට අලුතින් යන්ත්‍ර සූත්‍ර ලබා ගැනීමේදී. ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමේදී ව්‍යාපාරයට අවශ්‍ය ගොඩනැගිලි අත්පත් කර ගැනීම සඳහා. ඒතර මෙවැනි අවස්ථාවල හවුල්කරුවන්ට ප්‍රාග්ධනය සපයන්න කියලා සමහරට සපයීමේ නොහැකියාවක් පවතින්න පුළුවන්. මේ නිසා සමහර මූල්‍ය ශක්තිය තියෙන හවුල්කරුවන්ට මූල්‍ය හැකියාව ඇති හවුල්කරුවන් ව්‍යාපාරයේ මේ ප්‍රාග්ධනයට අමතරව ණය පහසුකම් ලබා දෙන අවස්ථා තියෙනවා. ඒතර මෙවැනි අවස්ථාවක මේ ණය සඳහා පොලී ගෙවන ආකාරයේ හවුල් ගිවිසුම තුල සඳහන් වෙනවා. ඒ වගේම හවුල් ගිවිසුම තුල සඳහන් වෙන හවුල්කරුවන්ගේ අයිතිවාසිකම්, වගකීම්, යුතුයකම් ඒතර මේ ආකාරයෙන් විවිධ කාරණා හවුල් ගිවිසුම තුල ඇතුළත් වෙනවා. ඒ වගේම මීට අමතරව හවුල්කරුවෙකු විශ්‍රාම යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි. හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත්පත් තබා ගන්න ආකාරය. ඒතර මේ ආකාරයෙන් විවිධ කාරණා හවුල් ගිවිසුම තුල ඇතුළත් වෙනවා. මේ සියලුම කාරණාවල අරමුණ ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී හවුල්කරුවන් අතර පොදු එකඟත්වයක් ඇති කර ගැනීම. ඒතර මේ ආකාරයෙන් ව්‍යාපාර කටයුතු කර ගැනීමේදී කරගෙන යාමේදී හවුල්කරුවන් අතර පොදු එකඟත්වයක් ඇති කර ගැනීම සඳහා ව්‍යාපාරය නැත හවුල්කරුවන් එළඹෙනවා හවුල් ගිවිසුමකට. ඒතර මේ හවුල් ගිවිසුම ඉතා වැදගත් හවුල් ව්‍යාපාර කටයුතු අඛණ්ඩව සාර්ථකව කරගෙන යාම සඳහා. ඒතර බොහෝ විට මේ ගිවිසුම ලිඛිතව තබා ගැනීම හවුල් ව්‍යාපාරයට මෙන්ම හවුල්කරුවන්ට ඉතා ප්‍රයෝජනවත්. හැබැයි න්‍යායාත්මකව ගිවිසුමට එළඹෙන්න පුළුවන් වාචිකව ඒ වගේම හවුල්කරුවන් අතර හැසිරීම තුලින්. දැන් අපි බලමු මේ හවුල් ව්‍යාපාර හා සම්බන්ධ අදාළ වන නීතිමය අනපනත්. මේදී අපි සියලුම අනපනත් ගැන අවධානය යොමු කරන්නේ අපි අවධානය යොමු කරන්නේ ගිණුම් කරන විෂයට අදාළ නැත්නම් හවුල් ව්‍යාපාරය සම්බන්ධයෙන් ගිණුම් කටයුතු වලට අදාළ අනපනත් කිහිපයක් සම්බන්ධව. ඒතර මේදී ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරනවා 1890 හවුල් ආචනා පනත, 2007 අංක 7 දරන සමාගම් පනත, ඒ වගේම 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. ඔබගේ විෂය නිර්දේශය අනුව මෙන්න මේ පනත් තුන පිළිබඳ අවබෝධයක් ඉතා අවශ්‍යයි. ඔබට ලැබෙන කෙටි ප්‍රශ්න, ඒ වගේම බහුවර්ණ ප්‍රශ්න, කෙටි පිළිතුරු ලිවීම ප්‍රශ්න, ඒ වගේම මේ අවබෝධය ඉතා වැදගත් දෙවන ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලැබෙන හවුල් ව්‍යාපාර ප්‍රශ්නය සඳහා පිළිතුරු සැපීමට. ඒ නිසා ඔබ වැඩි කාලයක් මේ සඳහා වැය කිරීම අවශ්‍යයි. මුලින්ම අපි බලමු මේ 1890 හවුල් ආචනා පනත. මෙතනදිත් අපි අවධානය යොමු කරන්නේ මේ පනතේ 24 වන වගන්තිය සහ 42 වන වගන්තිය. ඒතර අපේ ගිණුම් කටයුතු සඳහා විශේෂයෙන් වැදගත් වෙන්නේ මේ පනතේ 24 වෙනි වගන්තිය සහ 42 වෙනි වගන්තිය. අපි මුලින්ම බලමු 1890 හවුල් ආචනා පනතේ 24 වෙනි වගන්තිය. මෙතෙන්දී ඔබ මතක තබා ගත යුතුයි මේ ආඥා පනතේ 24 වෙනි වගන්තිය අදාළ වෙන්නේ මෙන්න මේ අවස්ථා දෙකේදී. පළමු අවස්ථාව ගිවිසුමක් නොමැති අවස්ථාවක. ඒ වගේම සමහර අවස්ථාවලදී ව්‍යාපාරයට ගිවිසුමක් තියෙනවා. හවුල්කරුවන් අතර ගිවිසුමක් තියෙනවා. හැබැයි ගිවිසුමේ යම් යම් කරුණු සම්බන්ධයෙන් අවධාරණය යොමු කර නැති අවස්ථාවක. ඉතා වැදගත් මෙන්න මේ කාරණා දෙක. ඒතර මේ ආඥා පනතේ 24 වෙනි වගන්තිය අදාළ වෙන්නේ යම් අවස්ථාවක හවුල් ව්‍යාපාරයේ පවත්වාගෙන යනවා නම් ගිවිසුමකින් තොරව. ඒ වගේම ගිවිසුමක් ඇති අවස්ථාවක ඒ ගිවිසුමේ යම් කාරණා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නැත්නම් ගිවිසුමේ යම් කාරණා සම්බන්ධයෙන් අවධාරණය කිරීමක් නොමැති අවස්ථාවක්. මුලින්ම අපි බලමු මේ ආඥා පනතේ 1890 හවුල් ආඥා පනතේ
24 වගන්තියේ ගිණුම්කරණයට අදාළ කාරණා පිළිබඳ. මේ ආඥා පනතේ 24 වගන්තියේ පැහැදිලිව දක්වා තියෙනවා හවුල්කරුවන් විසින් ප්‍රාග්ධනය සඳහා සමානව දායක විය යුතු බව. දැන් බලන්න හවුල් ගිවිසුමක් තියෙන අවස්ථාවක හවුල් ගිවිසුමේ සඳහන් වෙනවා එක් එක් හවුල්කරුවන් ප්‍රාග්ධනයට දායක වන ආකාරය. හවුල් ගිවිසුමේ සඳහන් වෙන්න පුළුවන් සමහර හවුල්කරුවන් වැඩි ප්‍රාග්ධන ප්‍රමාණයක් ව්‍යාපාරයට දායක වෙනවා. සමහර හවුල්කරුවන් අනිත් හවුල්කරුවන්ට සාපේක්ෂව අඩු ප්‍රාග්ධන ප්‍රමාණයකින් ව්‍යාපාරයට දායක වෙනවා. හවුල් ගිවිසුමේ සඳහන්ව නැත්තම් හවුල්කරුවන් ප්‍රාග්ධනයට දායක විය යුතු ආකාරය අන්න එතෙන්දී ඔබ අනුගමනය කළ යුතුයි 1890 හවුල් ආඥා පනතේ 24 වගන්තිය. දැන් ඔබට පේනවා ගිවිසුමක් තියෙනවා හවුල් ව්‍යාපාරයට. හැබැයි ගිවිසුමේ සඳහන් වෙන්නේ හවුල්කරුවන් ව්‍යාපාරයට ප්‍රාග්ධනය දායක විය යුතු ආකාරය. එතෙන්දී ඔබ අනුගමනය කළ යුතුයි හවුල් ආඥා පනතේ 24 වගන්තිය. මේ 24 වගන්තියට අනුව හවුල්කරුවන් විසින් ප්‍රාග්ධනය සඳහා සමානව දායක වීම අවශ්‍යයි. ඒ වගේම මේ 24 වගන්තියේ සඳහන් වෙනවා ලාභ සහ අලාභ බෙදා ගැනීම පිළිබඳව. 24 වගන්තියට අනුව හවුල්කරුවන් සමානව ලාභ හා අලාභ බෙදා ගැනීම සිදු කළ යුතුයි. හැබැයි ඔබට මතක ඇති හවුල් ගිවිසුමක් පවතින අවස්ථාවක ගිවිසුමේ සඳහන් වෙනවා මේ හවුල්කරුවන් අතර ලාභ අලාභ බෙදා ගන්න ආකාරය. උදාහරණයක් වශයෙන් හිතන්න A හා B හවුල් ව්‍යාපාරයේ ලාභ බෙදා ගැනීමේ අනුපාතය Aට 80යි Bට 20යි. මුළු ලාභයෙන් 80ක් Aට ඉතිරි 20 Bට. තර ගිවිසුමක් පවතින අවස්ථාවක ගිවිසුමේ සඳහන් වෙන්න පුළුවන් ලාභ අලාභ බෙදා ගන්න ආකාරය. හැබැයි ගිවිසුම තුල සඳහන් වෙන්නේ නැත්නම් ලාභ අලාභ බෙදා ගැනීම ආකාරය ඔබ අනුගමනය කළ යුතුයි 24 වගන්තියේ. මේ 24 වගන්තියේ සඳහන් වෙනවා හවුල්කරුවන් ලාභ අලාභ සමානව බෙදාගත යුතුයි. දැන් ඔබට පේනවා මේ 24 වගන්තිය අදාළ වෙන්නේ හවුල් ගිවිසුමක් පවතින අවස්ථාවක මෙන්ම හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවක. හවුල් ගිවිසුමක් පවතින අවස්ථාවක සමහර විට මේ හවුල් ගිවිසුමේ යම් යම් කාරණා පිළිබඳ අවධාරණයක් යොමු කර නොතිබෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක 24 වගන්තිය අදාළ වෙනවා. සමහර අවස්ථාවල හවුල් ගිවිසුමක් නැහැ. එතෙන්දී ඔබ අනුගමනය කළ යුතුයි මේ 24 වගන්තියේ සඳහන් කොන්දේසි. බලන්න පළවෙනි එක හවුල්කරුවන් විසින් ප්‍රාග්ධනය සඳහා සමානව දායක විය යුතුයි. හවුල්කරුවන් අතර ලාභ අලාභ සමානව බෙදා ගත යුතුයි. බලන්න තුන්වෙනි එක හවුල්කරුවන් ප්‍රාග්ධනයට අතිරේකව ණය පහසුකම් ව්‍යාපාරයට සපයා ඇති අවස්ථාවක මේ සඳහා 5% පොලියක් ගෙවීම අවශ්‍යයි. ඔබට හවුල් ගිවිසුමක් තියෙනවා නම් එතෙන්දී ගිවිසුමේ සඳහන් වෙන්න පුළුවන් මේ ණය සඳහා පොලි අනුපාතය. ඒ පොලි අනුපාතයේ 5%ට වඩා වැඩි අගයක් වෙන්න පුළුවන්. එතෙන්දී ඒ සඳහා පොලිය ගෙවිය යුතුයි ගිවිසුමේ සඳහන් පොලි අනුපාතයට. හැබැයි හවුල් ගිවිසුම තුල සඳහන් වෙන්නේ නැත්නම් හවුල්කරුවන් ව්‍යාපාරයට සපයන ලද ණය පහසුකම් සඳහා පොලි ගෙවිය යුතු ආකාරය එතෙන්දී ඔබ අනුගමනය කළ යුතුයි 24 වගන්තිය. මේ 24 වගන්තියට අනුව 5% පොලියක් ගෙවීම අවශ්‍යයි. මීට අමතරව අපේ ගිණුම්කරණයට අදාළ මේ 24 වගන්තියේ සඳහන් වෙනවා සෑම හවුල්කරුවෙකුම ව්‍යාපාරයේ පාලන කටයුතු සඳහා සහභාගී විය යුතුයි. හැබැයි මේ සහභාගීත්වය තුළින් වේතන සඳහා හිමිකමක් නැහැ. හැබැයි හවුල් ගිවිසුම තුල සඳහන් වෙන්න පුළුවන් එක් එක් හවුල්කරුවාට ගෙවන වේතන. මොකද ප්‍රායෝගිකව සියලුම හවුල්කරුවන් කළමනාකරන කටයුතු සඳහා සමාන දායකත්වයක් සපයන්නේ නැහැ. සමහර හවුල්කරුවන්ගේ කළමනාකරන හැකියාවන් වැඩි ඔවුන්ගෙන් වැඩි දායකත්වයක් ව්‍යාපාරයේ ලබා ගන්න පුළුවන්. ඒතර ප්‍රායෝගිකව අපිට දැක ගන්න බෑ සියලුම හවුල්කරුවන් සමානව
ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සඳහා දායක වීමක්. වැඩි දායකත්වයක් ලැබෙන හවුල්කරුවන්ට වැඩි වේතනයක් ගෙවීම අවශ්‍යයි මෙවැනි අවස්ථාවක. ඒතර හවුල් ගිවිසුම තුළ අපිට දක ගන්න පුළුවන් එක් එක් හවුල්කරුවන්ට වේතන හිමිවන ආකාරය. හැබැයි එවැනි සඳහනක් ගිවිසුම තුළ නොමැතිනම් ඔබ අනුගමනය කළ යුතුයි මේ 24 වෙනි වගන්තිය. මේ 24 වෙනි වගන්තියට අනුව හවුල්කරුවන් සියලුම දෙනා ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සඳහා දායක වීම අවශ්‍යයි. හැබැයි මේ වෙනුවෙන් මේ වේතනයක් ලබා ගැනීමට හිමිකමක් නැහැ. ඒ වගේම මේ 24 වෙනි වගන්තියේ සඳහන් වෙනවා මේ දායක වූ ප්‍රාග්ධනය සඳහා පොලී ලැබීමට හවුල්කරුවන්ට හිමිකමක් නැහැ. හැබැයි හවුල් ගිවිසුමක් ව්‍යාපාරය තුළ තියෙනවා නම් ඔබට දැක ගන්න පුළුවන් හවුල්කරුවන් ප්‍රාග්ධනයට දායක වන ආකාරය, ඒ වගේම ප්‍රාග්ධනය සඳහා පොලී ගෙවන ආකාරය. මොකද ප්‍රායෝගිකව විවිධ හවුල්කරුවන් විවිධ ප්‍රමාණ වලින් ප්‍රාග්ධනයට දායක වෙනවා. විවිධ හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන දායකත්වයේ එකිනෙකට වෙනස් ව්‍යාපාරය. හැබැයි 24 වෙනි වගන්තිය සඳහන් වෙන්නේ ප්‍රාග්ධනය සඳහා සමානව දායක විය යුතු බව. මේ සමානව දායකත්වයක් සපයන නිසා මේ 24 වෙනි වගන්තියේ සඳහන් වෙනවා ප්‍රාග්ධන පොලී සඳහා හිමිකමක් නොමැති බව. ඒතර ඔබට පේනවා හවුල් ගිවිසුමක් පවතින අවස්ථාවක ඔබ අදාළ කරගත යුතුයි ගිවිසුමේ සඳහන් කොන්දේසි. යම් අවස්ථාවක හවුල් ගිවිසුමේ සඳහන්ව නැත්නම් උදාහරණයක් වශයෙන් ප්‍රාග්ධනය සඳහා පොලී ගෙවන ආකාරය ඔබ අනුගමනය කළ යුතුයි මේ 24 වන වගන්තිය. මේ 24 වන වගන්තිය අනුව ප්‍රාග්ධනය සඳහා හවුල්කරුවන්ට පොලී ලබා ගැනීමට හිමිකමක් නැහැ. ඒ වගේම මේ 24 වන වගන්තිය සඳහන් වෙනවා යම් හවුල්කරුවෙකු සිය පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ වියදමක් ගෙවා ඇතනම් ඒ ආපසු ප්‍රතිපූර්ණය කිරීමේ හැකියාවක් පවතින බව. උදාහරණයක් හවුල්කරුවා එක් හවුල්කරුවෙකු සිය පෞද්ගලික මුදලින් ව්‍යාපාරයේ ප්‍රචාරණ වියදම් ගෙවලා තියෙනවා. මෙවැනි අවස්ථාවක මේ 24 වන වගන්තිය සඳහන් වෙනවා මේ ගෙවූ ප්‍රචාරණ වියදම ඒ හවුල්කරුවන්ට නැවත ලබා ගැනීමේ හැකියාවක් පවතින බව. right. ඒතර මේ ආකාරයෙන් හවුල් ආඥා පනතේ 1890 හවුල් ආඥා පනතේ 24 වන වගන්තියේ ගිණුම්කරණයට අදාළ ප්‍රධාන වගන්ති අපි සාකච්ඡා කළා. ඒතර මෙතෙන්දි මතක තබා ගන්න අපි අවධානය යොමු කරේ මේ ගිණුම්කරණ විෂයට අදාළ ප්‍රධාන වගන්ති. ඒ වගේම ඔබ මතක තබා ගත යුතුයි මේ 24 වන වගන්තිය අදාළ වෙන්නේ මෙන්න මේ අවස්ථා දෙකේදී. පළමු අවස්ථාව හවුල් ව්‍යාපාරය ආරම්භ කරලා තිනවා ගිවිසුමක් නොමැතිව. එතෙන්දි ගැටලුවක් පැන නගිනවා මේ හවුල් ව්‍යාපාරයේ කටයුතු පවත්වා ගැනීම සඳහා එකඟත්වයක් ඇති කරගත යුතු ආකාරය. ඔබ දන්නවා හවුල් ගිවිසුමකින් වෙන්නේ හවුල්කරුවන් අතර පොදු එකඟත්වයක් ඇති කර ගැනීම. ඒතර හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවක හවුල්කරුවන් අතර ගැටලුවක් පැන නගිනවා යම් යම් කාරණා සම්බන්ධයෙන් කොහොමද එකඟත්වයක් ඇති කරගන්නේ. ඒතර මේ එකඟත්වය ලබා ගැනීමට ඔබට අනුගමනය කරන්න පුළුවන් 24 වෙනි වගන්තිය. ඒ වගේම සමහර අවස්ථාවලදී ගිවිසුමක් තියෙනවා ව්‍යාපාරයට. හවුල් ව්‍යාපාරය ආරම්භ කරලා තියෙනවා යම් ගිවිසුමකින්. හැබැයි ඒ ගිවිසුම තුළ යම් යම් කාරණා සම්බන්ධයෙන් අවධාරණය යොමු කළා නැහැ. ඒතර මෙවැනි අවස්ථාවක මේ අවධාරණය ඇතුළත් නොවූ කරුණු සම්බන්ධයෙන් ඔබට අදාළ කරගන්න පුළුවන් 1890 හවුල් ආඥා පනතේ 24 වන වගන්තිය. ඊළඟට අපි බලමු මේ ගිණුම් කරන විෂයට අදාළ 1890 හවුල් ආඥා පනතේ 42 වන වගන්තිය. ඒතර මේ වගන්තිය අදාළ වෙන්නේ යම් හවුල්කරුවෙකු විශ්‍රාම යන අවස්ථාවේදී ඔබ පැහැදිලිව මතක තබා ගත යුතුයි. මේ වගන්තිය 42 වෙනි වගන්තිය අදාළ වෙන්නේ යම් හවුල්කරුවෙකු විශ්‍රාම යන අවස්ථාවේදී හෝ ඉවත් වන අවස්ථාවේදී හෝ මියගිය විට. එතකොට යම් හවුල්කරුවෙකු විශ්‍රාම යන අවස්ථාවේදී ඉවත් වන අවස්ථාවේදී හෝ මියගිය විට එම හවුල්කරුවාගේ හිමිකම් කොටස
මෙතන හිමිකම් කොටස කියන්නේ එම හවුල්කරුවාට ව්‍යාපාරයෙන් ලැබිය යුතු මුළු මුදල. සරලව ගත්තොත් හිමිකම් කොටස කියන්නේ එම හවුල්කරුවා විශ්‍රාම ගිය නැත්නම් ඉවත් වූ මිය ගිය හවුල්කරුවාට එදිනට ව්‍යාපාරයෙන් ලැබිය යුතු මුළු මුදල. ඔබ දන්නවා හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී හවුල්කරුවන් ව්‍යාපාරයට ප්‍රාග්ධනය දායක වෙනවා. ඒ වගේම හවුල් ව්‍යාපාරයේ කරගෙන යාමේදී විවිධ අවස්ථාවලදී හවුල්කරුවන් අතිරේක ප්‍රාග්ධනය ව්‍යාපාරයට ගෙන එනවා. එනම් මේ හිමිකම් කොටස තුල ඇතුළත් වෙනවා ඒ විශ්‍රාම ගිය ඉවත් වූ මියගිය හවුල්කරුවා විසින් දායක වන ලද මුළු ප්‍රාග්ධන ප්‍රමාණය. ඒ වගේම හවුල් ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී යම් යම් වර්ෂවල ව්‍යාපාරේ ලාභ ලබන්න පුළුවන්. මේ ලාභය කොටසක් ඒ හවුල්කරුවාට ලැබෙනවා. සමහර අවස්ථාවලදී ඒ හවුල්කරුවාට ලැබෙන මුළු ලාභයම ඒ හවුල්කරුවා ගැනිලි වශයෙන් ලබා ගන්න නැහැ. උදාහරණයක් යම් වර්ෂයක හවුල්කරුවාට බෙදා දෙනවා රුපියල් ලක්ෂයක ලාභයක්. එම හවුල්කරුවා ඒ වර්ෂය තුලදී ගැනිලි වශයෙන් මේ ලාභයෙන් නැවත ලබා ගත්තේ හිතන්න රුපියල් 50000යි. එන ඒ වර්ෂය තුලදී හවුල්කරුවා රුපියල් 50000ක ලාභයක් ව්‍යාපාරයට ඉතිරි කළ තියෙනවා. ඒතර මේ ආකාරයෙන් හවුල් ව්‍යාපාරය කරගෙන යාමේදී හවුල්කරුවන්ට ව්‍යාපාරයෙන් ලැබෙන ලාභයෙන් යම් යම් ප්‍රමාණය ඉතිරි වෙනවා. ඒතර මේ සියලුම නැත්නම් මේ ඉතිරි කරගත් මුළු ලාභයම මේ හවුල්කරුවාගේ හිමිකම් කොටසට අයත් වෙනවා. ඉදිරි සාකච්ඡාවලදී ඔබට පැහැදිලි වෙයි මේ හිමිකම් කොටස ගණනය කිරීමේදී ඔබ සලකා බලන්න ඕනේ ඒ හවුල්කරුවාගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. ඒ වගේම ඔබ සලකා බැලිය යුතුයි ඒ හවුල්කරුවාගේ ජංගම ගිණුමේ ශේෂය. ප්‍රාග්ධන ගිණුමෙන් නිරූපණය වෙන්නේ ඒ හවුල්කරුවා ව්‍යාපාරයට යොදවන ලද මුළු ප්‍රාග්ධන ප්‍රමාණය. ජංගම ගිණුමෙන් නිරූපණය වෙන්නේ ඒ හවුල්කරුවා ව්‍යාපාරයට ඉතිරි කළ ලාභය. සෑම වර්ෂයකම හවුල්කරුවාට ලැබෙනවා ලාභය හෝ අලාභයෙන් කොටසක්. මේ මුළු ලාභය හෝ අලාභයම නැත්නම් මේ මුළු ලාභයේ කොටසම හවුල්කරුවා ගැනිලි වශයෙන් ව්‍යාපාරයෙන් අයින් කරගෙන යන්නේ සෑම වර්ෂය තුලදී. යම් ප්‍රමාණයක් ව්‍යාපාරයට ඉතිරි වෙනවා. මේ ඉතිරි කළ ලාභයේ කොටස ඇතුළත් වෙනවා ඒ හවුල්කරුවාගේ නමින් පවතින ජංගම ගිණුම තුල. ඒතර අපි ඉදිරියේ සාකච්ඡා කරනවා මේ හවුල්කරුවාගේ හිමිකම් කොටස ගණනය කිරීමේදී ඔබ සලකා බැලිය යුතුයි ඒ හවුල්කරුවාගේ ප්‍රාග්ධන ගිණුමේ ශේෂය, ඒ වගේම ඒ හවුල්කරුවාගේ ජංගම ගිණුමේ ශේෂය. ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් වල ශේෂයන්ගේ එකතුවට අපි කියනවා ඒ හවුල්කරුවාට අදාළ මුළු හිමිකම් කොටස. ඒතර මේ 42 වන වගන්තියේ සඳහන් වෙනවා යම් හවුල්කරුවෙකු විශ්‍රාම යන අවස්ථාවේදී, ඉවත් වන අවස්ථාවේදී, ඒ වගේම හෝ මියගිය අවස්ථාවක ඒ හවුල්කරුවාට අදාළ මුළු හිමිකම් කොටස එදිනට ගෙවන්නේ නැත්තම් එදින සිට ගෙවන දින දක්වා කාලය තුල 5% වාර්ෂික පොලියක් ගෙවීම අවශ්‍යයි. හිතන්න විශ්‍රාම යනවා යම් හවුල්කරුවෙකු. හිතන්න ඒ හවුල්කරුවාගේ නමින් පවතින ප්‍රාග්ධන ගිණුමේ ශේෂය රුපියල් ලක්ෂයයි. හවුල්කරුවාගේ නමින් පවතින ජංගම ගිණුමේ ශේෂය රුපියල් 50000යි. එහෙනම් ඒ හවුල්කරුවාට අදාළ මුළු හිමිකම් කොටස ප්‍රාග්ධන ගිණුම් ශේෂය සහ ජංගම ගිණුම් ශේෂයන්ගේ එකතුව. රුපියල් ලක්ෂය සහ 50000 එකතුව. ඒ හවුල්කරුවාට අදාළ මුළු හිමිකම් කොටස රුපියල් 1,50,000යි. අපි හිතමු මේ 1,50,000 එදිනට ගෙවන්නේ නැහැ. එහෙනම් එතෙන්දි වෙන්නේ මේ නොගෙවෙන 1,50,000 සඳහා එදින සිට ගෙවන දින දක්වා 5% වාර්ෂික පොලියක් ගෙවිය යුතුයි. අපි සරලව ගත්තොත් මේ 1,50,000 සාමාන්‍යයෙන් වෙන්නේ ඒ හවුල්කරුවා නමින් ණය ගිණුමකට මාරු කරනවා. අපි ඉදිරියේ මේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒතර මේ ණය ගිණුම සඳහා ව්‍යාපාරය ගෙවන්න අවශ්‍යයි 5% පොලිය. ඒතර මේ ආකාරයෙන් මේ විශ්‍රාම යන, ඉවත්ව යන, නැත්තම් මියගිය හවුල්කරුවාගේ හිමිකම් කොටස
කොහොමද ගිණුම් කරණයේදී නැත්නම් මේ හිමිකම් කොටස සඳහා පොලී ගෙවන ආකාරය සඳහන් වෙනවා හවුල් ආඥා පනතේ 42 වන වගන්තිය. මේ වගන්තියත් ඉතා වැදගත් මේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ගිණුම් කරන කටයුතු කිරීමේදී. ඊළඟට අපි බලමු 2007 අංක 7 දරන සමාගම් පනත. 2007 අංක 7 දරන සමාගම් පනතේ මේ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් ඔබට අදාළ වෙන්නේ 519 වෙනි වගන්තිය. මේ වගන්තිය අනුව හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම සමාජික සංඛ්‍යාව 20ක් බව දක්වා තියෙනවා. එන හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව, උපරිම අයිතිකරුවන් සංඛ්‍යාව මේ 2007 අංක 7 දරන සමාගම් පනතේ 519 වෙනි වගන්තියට අනුව 20කි. ඒ වගේම 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනත. මෙතෙන්දී ගිණුම් කරණයට අදාළ වෙන්නේ 18 වෙනි වගන්තිය. ඔබගේ විෂය නිර්දේශය අනුව ඔබ හැදෑරිය යුතුයි මේ 18 වෙනි වගන්තිය. ඒතර මේ වගන්තිය අනුව හවුල් ව්‍යාපාරයක ඔබට පේනවා ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000කට වඩා වැඩි නම් ඒ හවුල් ගිවිසුම ලිඛිතව පවත්වා ගැනීම අවශ්‍යයි. ඔබට මතක ඇති න්‍යායාත්මකව හවුල් ගිවිසුමක් පවත්වා ගන්න පුළුවන් ලිඛිතව වාචිකව සහ ඇගවීම. ඒතර මේ පනත අනුව ඔබට පේනවා යම් හවුල් ව්‍යාපාරයක මූලික ප්‍රාග්ධනය රුපියල් 1000කට වඩා වැඩි නම් හවුල් ව්‍යාපාරයේ හවුල් ගිවිසුම ලිඛිතව පවත්වාගෙන යා යුතු බව. ඔබට පේනවා මේ ලිඛිත ගිවිසුමක අවශ්‍යතාවය මේ පනත මගින් අවධාරණය යොමු කරලා තියෙනවා. ඒතර මේ ආකාරයෙන් අපි සාකච්ඡා කළා හවුල් ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අදාළ වන නීතිමය අනපනත්. අපගේ ගිණුම් කරන විෂයට අදාළ හවුල් ව්‍යාපාර සම්බන්ධයෙන් අදාළ වන නීතිමය අනපනත්. ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරේ 1890 හවුල් ආඥා පනතේ ඔබට මතක ඇති 24 වෙනි වගන්තිය සහ 42 වෙනි වගන්තිය. ඒ වගේම අපි සාකච්ඡා කළා 2007 අංක 7 දරන සමාගම් පනත, 2007 අංක 7 දරන සමාගම් පනතේ 519 වෙනි වගන්තිය. මෙතෙන්දී හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම සමාජික සංඛ්‍යාව 20ක් බව 20කට සීමා කරලා තියෙනවා. ඒ වගේම ඔබගේ විෂය නිර්දේශය අනුව ඔබ හැදෑරිය යුතු 1840 අංක 7 දරන වංචා වැළැක්වීමේ ආඥා පනතේ 18 වන වගන්තිය. මෙතෙන්දී හවුල් ව්‍යාපාරයක ආරම්භක ප්‍රාග්ධනය රුපියල් 1000කට වඩා වැඩි නම් එතෙන්දී ලිඛිත ගිවිසුමක් පවත්වාගෙන යා යුතු බව. ලිඛිත ගිවිසුමකින් හවුල් ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු බව අනිවාර්ය කරලා තියෙනවා. ඒතර මේ 53 ඔබගේ විභාග අවශ්‍යතාව සඳහා ඉතා අවශ්‍යයි. දැන් අපි බලමු සරල ක්‍රියාකාරකම. අද අපි සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ඔබගේ අවබෝධය තවත් පුළුල් කර ගැනීම සඳහා. අපි බලමු ක්‍රියාකාරකම අංක 1. ඔබ සරලව සටහන් කරගන්න ක්‍රියාකාරකම අංක 1. 1890 හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තියට අනුව පහස් සඳහන් එක් ඒවා සඳහා අදාළ කොන්දේසි සඳහන් කරන්න. බලන්න මේ ක්‍රියාකාරකමේදී ඔබ අවධානය යොමු කළ යුත්තේ 1890 හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තිය. ඔබට මතක ඇති මේ 24 වෙනි වගන්තිය අදාළ වෙන්නේ ප්‍රධාන අවස්ථා දෙකකදී. මේ 24 වෙනි වගන්තිය ඔබ අදාළ කරගත යුතුයි පළමු අවස්ථාව හවුල් ගිවිසුමක් නොමැති අවස්ථාවක. යම් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා නම් ගිවිසුමකින් තොරව එතෙන්දී ඔබ අදාළ කරගත යුතුයි මේ 24 වෙනි වගන්තිය. ඒ වගේම හවුල් ගිවිසුමක් පවතින අවස්ථාවක සමහර විට මේ හවුල් ගිවිසුමේ යම් යම් කාරණා පිළිබඳ සඳහනක් නොමැති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔබ කටයුතු කළ යුතුයි මේ 24 වෙනි වගන්තියට අනුව. දැන් බලමු මෙන්න මේ 24 වෙනි වගන්තියට අනුව ඔබ පිළිතුරු සැපිය යුතුයි පහස් සඳහන් එක් ඒවා සඳහා අදාළ කොන්දේසි. බලන්න පළවෙනි එක හවුල්කරුවන් විසින් දුන් ණය සඳහා පොලිය. හවුල්කරුවන් විසින් දුන් ණය සඳහා පොලිය. ඔබ දන්නවා
හවුල්කරුවන් ව්‍යාපාර කටයුතු සඳහා ප්‍රාග්ධනය සපයනවා. සමහර අවස්ථාවලදී මේ ප්‍රාග්ධනයට අමතරව හවුල්කරුවන් ව්‍යාපාරයට ණය පහසුකම් සපයනවා. ව්‍යාපාරයට ගිවිසුමක් තියෙනවා නම් ඔබ දන්නවා ගිවිසුම තුල සඳහන් වෙන්න පුළුවන් මේ හවුල්කරුවන් විසින් දෙන ලද ණය සඳහා පොලිය ගෙවිය යුතු ආකාරය. නැත්නම් මේ පොලිය අනුපාතය. ගිවිසුමක් නොමැති නම් එතෙන්දී ඔබ අදාළ කරගත යුතුයි 24 වෙනි වගන්තිය. ඒතර මේ 24 වෙනි වගන්තියට අනුව හවුල්කරුවන් විසින් දුන් ණය සඳහා පොලිය ඔබට මතක ඇති වාර්ෂිකව 5%යි. වාර්ෂිකව 5%යි. මේ 24 වෙනි වගන්තියට අනුව හවුල්කරුවන් විසින් දුන් ණය සඳහා පොලිය වාර්ෂිකව 5%යි. බලන්න දෙවෙනි කාරණේ හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සඳහා දායක වීම. හවුල් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සඳහා දායක වීම. ඔබට මතක ඇති හවුල් ගිවිසුමක් පවතින අවස්ථාවක ගිවිසුමේ සඳහන් වෙනවා එක් හවුල්කරුවන් ව්‍යාපාරයේ ප්‍රාග්ධනයට දායක විය යුතු ආකාරය. ඒතර විවිධ හවුල්කරුවන් මේ ගිවිසුමට අනුකූලව විවිධ ප්‍රමාණවලින් ප්‍රාග්ධනයට දායක වෙනවා. මේ 24 වෙනි වගන්තිය අදාළ වෙන්නේ යම් හවුල් ව්‍යාපාරයක ගිවිසුමක් පවතිනවා හැබැයි ප්‍රාග්ධනයේද දායක විය යුතු ආකාරය සඳහනක් නැහැ. ඒ වගේම මේ 24 වෙනි වගන්තිය අදාළ වෙනවා යම් හවුල් ව්‍යාපාරයක් ගිවිසුමකින් තොරව ආරම්භ කර ඇතනම්. ඒතර මෙවැනි අවස්ථාවක 24 වෙනි වගන්තියේ සඳහන් වෙනවා හවුල්කරුවන් ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සඳහා සමානව දායක වීම අවශ්‍යයි. ඔබට මතක ඇති 24 වෙනි වගන්තියේ සඳහන් වෙනවා ව්‍යාපාරයේ ප්‍රාග්ධනය සඳහා සමාන දායකත්වයක් සැපීම අවශ්‍යයි. ඒ වගේම ඔබට මතක ඇති මේ ප්‍රාග්ධනයේ දායකත්වයේ වෙනුවෙන් මේ 24 වෙනි වගන්තියේ සඳහන් වෙනවා පොලී ලැබීමට හිමිකමක් නැහැ. හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන දායකත්වයේ වෙනුවෙන් පොලී ලැබීමට හිමිකමක් නැහැ. නමුත් හවුල් ගිවිසුමක් පවතින අවස්ථාවක ඔබට දැක ගන්න පුළුවන් හවුල් ගිවිසුමේ සඳහන් වෙන්න පුළුවන් ප්‍රාග්ධනය සඳහා පොලී ගෙවන ආකාරය. මම හිතන්නේ ඔබට පැහැදිලි ඔබ ඉතා පැහැදිලිව අවබෝධ කරගත යුතුයි මේ 24 වන වගන්තිය අදාළ වන්නේ කුමන අවස්ථාවලදීද යන්නේ. ඒ වගේම තුන්වන කාරණේ ලාභ සහ අලාභ. ලාභ සහ අලාභ. ඔබට මතක ඇති හවුල් ගිවිසුමක ඇතුළත් වෙනවා හවුල්කරුවන් අතර ලාභ අලාභ බෙදා ගන්න ආකාරය. යම් අවස්ථාවක හවුල් ගිවිසුම තුල ඇතුළත් වෙන්නේ නැත්නම් හවුල්කරුවන් අතර ලාභ අලාභ බෙදා ගන්න ආකාරය එතෙන්දී ඔබ අනුගමනය කළ යුතුයි 24 වෙනි වගන්තිය. මේ හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තියට අනුව ලාභ අලාභ සමානව හවුල්කරුවන් අතර බෙදා ගැනීම අවශ්‍යයි. ලාභ අලාභ සමානව හවුල්කරුවන් අතර බෙදා ගැනීම අවශ්‍යයි. ඒතර මේ ආකාරයෙන් ක්‍රියාකාරකම් අංක 1 ඔබට සම්පූර්ණ කරන්න පුළුවන්. අපි දැන් යමු තවත් ක්‍රියාකාරකමකට. අද අපේ සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ඔබගේ අවබෝධය තවදුරටත් වැඩි කර ගැනීම සඳහා. මෙතෙන්දී ඔබට පේනවා පහත කුමන ප්‍රකාශ හවුල් ව්‍යාපාරයට අදාළව නිවැරදි වේද? ඒතර මේ ආකාරයෙන් බහුවර්ණ ප්‍රශ්න ඔබට ලැබෙන්න පුළුවන් විභාගයේදී. ඔබට දීලා තියෙනවා ප්‍රකාශ 4ක්. මේ ප්‍රකාශ 4න් ඔබ තෝරාගත යුතු නිවැරදි ප්‍රකාශ. ඒතර මේ ආකාරයෙන් විවිධ බහුවර්ණ ප්‍රශ්න ඔබට පළමු ප්‍රශ්න පත්‍රයේ විභාගයේදී ලැබෙන්න පුළුවන්. දැන් බලමු අපි එක් ප්‍රකාශය. බලන්න ප්‍රකාශය A හවුල් ආඥා පනත හවුල් ව්‍යාපාර ආඥා පනතේ 42 වෙනි වගන්තියට අනුව හවුල් ව්‍යාපාරික කීර්තිනාමය ඇස්තමේන්තු කරනු ලබයි. බලන්න ඔබ නැවතත් හවුල් ව්‍යාපාර ආඥා පනතේ 42 වෙනි වගන්තියට අනුව හවුල් ව්‍යාපාරික කීර්තිනාමය ඇස්තමේන්තු කරනු ලබයි. ඔබ සරලව සටහන් කරගන්න. සටහන් කරන අතරතුරම ඔබ බලන්න මේ ප්‍රකාශයේ වැරදිද නිවැරදිද. බලන්න දෙවන ප්‍රකාශයේ B 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වෙනි වගන්තියට අනුව හවුල්කරුවන් වේතන සඳහා හිමිකමක් නොමැත. 1890 හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තියට අනුව
හවුල්කරුවන් වේතන සඳහා හිමිකමක් නොමැත. ඔබ සටහන් කරන අතරතුරම බලන්න මේ ප්‍රකාශය වැරදිද නිවැරදිද. ඒ වගේම ප්‍රකාශය C ප්‍රකාශය. හවුල්කරුවන් විසින් හවුල් ව්‍යාපාරයක ලාභය ඉවත් කර ගැනීමේ ක්‍රමයක් ලෙස ගැනිලි භාවිතා කළ හැක. ඔබට මතක ඇති මම පැහැදිලි කළා වාර්ෂිකව හවුල් ව්‍යාපාරයේ ලාභයෙන් කොටසක් හවුල්කරුවන්ට බෙදා දෙනවා. වාර්ෂිකව හවුල් ව්‍යාපාරයේ උපයන ලද ලාභය නැත්නම් ව්‍යාපාරයේ අලාභයෙන් කොටසක් හවුල්කරුවන්ට යනවා. ලාභයක් ඉපෙව්වනම් ඒ ලාභය මේ ගැනිලි ලෙස ඉවත් කර ගැනීමේ හැකියාවක් පවතිනවද? හිතන්න හවුල්කරුවාට එක් හවුල්කරුවෙකු රුපියල් ලක්ෂයක ලාභ කොටසක් ලැබුණා. ඒ හවුල්කරුට අවශ්‍යයි තමන්ගේ එදිනෙදා ජීවන කටයුතු පවත්වා ගැනීම සඳහා යම් මුදලක්. ඒතර මෙතෙන්දි මේ ලක්ෂයේ ලාභ කොටසෙන් යම් ප්‍රමාණයක් හවුල්කරුවන්ට ආපසු ලබා ගැනීමේ හැකියාවක් පවතිනවද? බලන්න මේ ප්‍රකාශය නිවැරදිද වැරදිද? ඒ වගේම D ප්‍රකාශය 1890 හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තියට අනුව හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත 5% පොලියක් ගෙවිය යුතුයි. බලන්න නැවත හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තියට අනුව හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත 5% පොලියක් ගෙවිය යුතුයි. ඉතා හොඳින් බලන්න හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත 5% පොලියක් ගෙවිය යුතුයි. ඔබ සටහන් කරන්න මේ ප්‍රකාශය වැරදිද නිවැරදිද? දැන් අපි බලමු නැවතත් මේ ක්‍රියාකාරකම් අංක 2 මේ එක්කේ ප්‍රකාශය නැවත සලකා බලමු. ඒ අනුව වැරදිද මේ ප්‍රකාශය නිවැරදිද යන්න. එතකොට මේ පළමු ප්‍රකාශය 1890 හවුල් ආඥා පනතේ 42 වෙනි වගන්තියට අනුව හවුල් ව්‍යාපාරයක කීර්තිනාමයේ ඇස්තමේන්තු කරනු ලබයි. ඔබට මතක ඇති මේ 42 වෙනි වගන්තිය අදාළ වෙන්නේ යම් හවුල්කරුවෙකු විශ්‍රාම යාමේදී යම් හවුල්කරුවෙකු මිය ගිය විට ඒ වගේම යම් හවුල්කරුවෙකු ඉවත් වන අවස්ථාවේදී මේ විශ්‍රාම යන මිය ගිය හෝ ඉවත් වන හවුල්කරුගේ හිමිකම් කොටස ඔබට මතක ඇති හිමිකම් කොටස මේ විශ්‍රාම යන මිය යන හෝ ඉවත් වන දිනට නොගැවන්නේ නම් 42 වෙනි වගන්තිය කියනවා එය ණයගැනුමකට මාරු කර ඒ සඳහා පොලියක් ගෙවීම අවශ්‍යයි. ඔබට පේනවා මේ 42 වෙනි වගන්තියේ සඳහන් වෙන්නේ හවුල් ව්‍යාපාරයක කීර්තිනාමයේ ඇස්තමේන්තු කිරීම පිළිබඳ. 42 වෙනි වගන්තියේ සඳහන් වෙන්නේ යම් හවුල්කරුවෙකු විශ්‍රාම යාමේදී මිය ගිය විට හෝ ඉවත් වන විට ඒ හවුල්කරුවාට අදාළ හිමිකම් කොටස සඳහා පොලී ගෙවිය යුතු ආකාරය. එහෙනම් මේ ප්‍රකාශය ඔබට කියන්න පුළුවන් වැරදි. මේ ප්‍රකාශය වැරදි. බලන්න දෙවෙනි ප්‍රකාශය. B ප්‍රකාශය. 1890 හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තියට අනුව හවුල්කරුවන් සඳහා හවුල්කරුවන් වේතන සඳහා හිමිකම් නොලබයි. ඔබට මතක ඇති හවුල් ආඥා පනතේ 24 වෙනි වගන්තිය අදාළ වෙන්නේ යම් හවුල් ව්‍යාපාරයක් ගිවිසුමකින් තොරව පවත්වාගෙන යාමේදී. ඒ වගේම මේ 24 වෙනි වගන්තිය අදාළ වෙනවා යම් හවුල් ව්‍යාපාරයේ ගිවිසුමක් පැවතුනද ඒ ගිවිසුමේ යම් යම් කාරණා පිළිබඳ සඳහනක් නොමැති අවස්ථාවක. ඒතර මේ 24 වෙනි වගන්තියේ සඳහන් වෙනවා සියලුම හවුල්කරුවන් කළමනාකරණයට දායක වීම අවශ්‍යයි. සියලුම හවුල්කරුවන් ව්‍යාපාරයේ පාලන කටයුතු සඳහා දායක වීම අවශ්‍යයි. ඒ වගේම මේ 24 වෙනි වගන්තියේ සඳහන් වෙනවා මේ දායකත්වයේ වෙනුවෙන් වේතන සඳහා හිමිකමක් නැහැ. ඒ අනුව ඔබට පේනවා මේ ප්‍රකාශය නිවැරදි. මේ ප්‍රකාශය නිවැරදි. දැන් අපි බලමු C ප්‍රකාශය. C ප්‍රකාශය. හවුල්කරුවන් විසින් හවුල් ව්‍යාපාරයක ලාභය ඉවත් කර ගැනීමේ ක්‍රමයක් ලෙස ගැනිලි භාවිතා කළ හැක. ඔබ මොකද හිතන්නේ? කුමක්ද හිතන්නේ? මේ ප්‍රකාශය නිවැරදිද වැරදිද? හවුල්කරුවන් හවුල් ව්‍යාපාරයක ලාභය ඉවත් කර ගැනීමේ ක්‍රමයක් ලෙස ගැනිලි භාවිතා කළ හැක. ඒතර වාර්ෂිකව ඔබ දන්නවා ව්‍යාපාරයෙන් ලාභයෙන් කොටසක් හවුල්කරුවන්ට ලබා දෙනවා. ඒතර හවුල්කරුවට අවශ්‍යයි තමන්ගේ පෞද්ගලික වියදම් පියවා ගැනීම සඳහා යම් මුදලක් ව්‍යාපාරයෙන් ලබා ගන්න.
ඒතර හවුල්කරුවන්ට හැකියාව තියෙනවා මේ ව්‍යාපාරයේ Tamanට ලබා දුන ලාභයෙන් කොටසක් ව්‍යාපාරයෙන් නැවත ලබා ගන්න. ඒතර මෙවැනි අවස්ථාවක අපිට කියන්න පුළුවන් ගැනිලි. ඒ අනුව හවුල්කරුවන් විසින් හවුල් ව්‍යාපාරයක ලාභය ඉවත් කර ගැනීමේ ක්‍රමයක් ලෙස ගැනිලි භාවිතා කළ හැක. ඔබට පේනවා මේ ප්‍රකාශය නිවැරදි. බලමු අපි D ප්‍රකාශය. හවුල් ආඥා පනතේ 24 වන වගන්තියට අනුව හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ශේෂ මත 5% පොලියක් ගෙවිය යුතු වේ. ඔබ ඉතා පැහැදිලිව අවධානය යොමු කරන්න අවශ්‍යයි මේ ප්‍රාග්ධන ශේෂ. ඔබට මතක ඇති 24 වන වගන්තියේ සඳහන් වෙනවා සියලුම හවුල්කරුවන් සමානව ව්‍යාපාරයට ප්‍රාග්ධනයට දායක වීම අවශ්‍යයි. ඒ වගේම මේ 24 වන වගන්තියේ සඳහන් වෙනවා මේ දායකත්වයේ වෙනුවෙන් පොලි ලැබීමට හිමිකමක් නැහැ. එනෝ ඔබට පේනවා මේ ප්‍රාග්ධන ශේෂ සඳහා පොලි ගෙවීමට හිමිකමක් නැහැ මේ 24 වන වගන්තියට අනුව. ඒ අනුව මේ ප්‍රකාශය වැරදි. එනෝ පිළිතුර B හා C පමණයි. ක්‍රියාකාරකම් අංක 2 පිළිතුර B හා C පමණයි. ඔබට පේනවා මේ සාකච්ඡාවේ වැදගත්කම. අද අපි සාකච්ඡා කළ කරුණු සම්බන්ධයෙන් ඔබට විභාගයේ බහුවර්ණ ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී කෙටි පිළිතුරු ලිවීමේ ප්‍රශ්න ලැබෙන්න පුළුවන්. ඒ වගේම මේ හවුල් ව්‍යාපාරයට අදාළ නීතිමය පසුබිම තුලින් අධ්‍යයනය තුලින් දෙවන ප්‍රශ්න පත්‍රයේ හවුල් ව්‍යාපාර හා සම්බන්ධ ලැබෙන ප්‍රශ්නයට ඔබට පිළිතුරු ලිවීමේ හැකියාව වැඩි වෙනවා. ඒ නිසා මේ හවුල් ව්‍යාපාරයට අදාළ අනපනත් නැත්නම් හවුල් ව්‍යාපාරයක ගිණුම්කරණයට අදාළ නීතිමය පසුබිම පිළිබඳ අවබෝධය ඉතා වැදගත් ඔබ විභාගයට සූදානම් වීමේදී. ඒ අනුව අපි අද සාකච්ඡා කළා ඔබගේ විෂය නිර්දේශයේ නිපුණතා මට්ටම් 10කට අදාළ හවුල් ව්‍යාපාරයක ගිණුම්කරණයට අදාළ නෛතික පරිසරය පිළිබඳ. මෙතෙන්දී ප්‍රධාන වශයෙන් අපි අවධානය යොමු කරේ 1890 හවුල් ආඥා පනතේ 24 වන වගන්තිය, 1890 හවුල් ආඥා පනතේ 42 වන වගන්තිය, 1840 වංචා වැළැක්වීමේ ආඥා පනතේ ගිණුම්කරණයට අදාළ වගන්ති, ඒ වගේම 2007 අංක 7 දරන සමාගම් පනතේ සඳහන් වෙනවා හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම සමාජික සංඛ්‍යාව 20ක් බව. ඒතර මේ පිළිබඳ ඔබ තවදුරටත් හැදෑරිය යුතුයි මේ විභාගයට සූදානම් වීමේදී. අපි ඊළඟ වැඩසටහනේදී අපි සාකච්ඡා කරමු මේ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවන් එක් හවුල්කරුවන් කරන දායකත්වය. ඒ වගේම මේ එක් හවුල්කරුවන් විසින් ව්‍යාපාරයට ලබා දෙන දායකත්වය සඳහා ව්‍යාපාරයේ ලබා දෙන ප්‍රතිලාභ, ඒ වගේම මේ ප්‍රතිලාභ ව්‍යාපාරයේ විසින් ගිණුම් පොත්පත් පවත්වාගෙන යාමේදී සටහන් කරන ආකාරය අපි සාකච්ඡා කරමු. හමු වෙමු තවත් වැඩසටහනකින්. ආයුබෝවන්.